උසස් පෙළ රසායන විද්‍යාවේ තුන්වන ඒකකය වන රසායනික ගණනය යටතේ අද අපි කතා කරන්නේ පරමාණුක ස්කන්ධය පිළිබඳව. මොකක්ද මේ පරමාණුව කියලා කියන්නේ? රසායන විද්‍යාවේ පළවෙනි ඒකකය යටතේ අපි ඉගෙන ගත්තා පරමාණුව කියලා කියන්නේ පදාර්ථයේ කුඩාම තැනුම් ඒකකය බව. එහෙනම් මේ කුඩාම තැනුම් ඒකකයේ ස්කන්ධයත් ඉතා කුඩා අගයක් වෙන්න ඕනේ. මේ වගේ ඉතා කුඩා ස්කන්ධයක් මනින්න සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන ග්‍රෑම්, කිලෝග්‍රෑම් වගේ එකක භාවිතා කරන්න අපිට බෑ. ඒ නිසාම විශේෂ ඒකකයක් අපිට ඕන කරනවා. මේ ඒකකයට අපි පරමාණුක ස්කන්ධ ඒකකය කියලා කියනවා. මේකේ සංකේතය වෙන්නේ සිම්පල් U. පරමාණුක ස්කන්ධ ඒකකය කියලා කියන්නේ 12යි කාබන් සමස්ථානිකයේ ස්කන්ධය 12න් බෙදුනහම ලැබෙන අගයට. ඒ කියන්නේ 12යි කාබන් සමස්ථානිකය 12න් බෙදුනහම ලැබෙන අගය 1යි U ට සමාන වෙනවා. ඊළඟට අපි යනවා පරමාණුක ස්කන්ධයට. රසායනික මූලද්‍රව්‍යයක හරියටම මවුල එකක ස්කන්ධය පරමාණුක ස්කන්ධ ඒකක වලින් ප්‍රකාශ කළාම අපිට පරමාණුක ස්කන්ධය ලැබෙනවා. දැන් අපි බලමු එකම මූලද්‍රව්‍යයේ විවිධ සමස්ථානික තියෙන අවස්ථාවලදී කොහොමද මේ පරමාණුක ස්කන්ධය ගණනය කරගන්නේ කියලා. එකම මූලද්‍රව්‍යයේ සමස්ථානික කීපයක් තියෙන අවස්ථාවලදී පරමාණුක ස්කන්ධයේ විදිහට අපිට ගණනය කරගන්න වෙන්නේ මධ්‍යන පරමාණුක ස්කන්ධය. දැන් අපි උදාහරණයක් විදිහට ස්වාභාවික කාබන් වල මධ්‍යන පරමාණුක ස්කන්ධය ගණනය කරන ආකාරය සලකා බලමු. ඔයගොල්ලන්ට දීලා තියෙනවා ළමයි කාබන් නියඳික සමස්ථානිකවල ස්කන්ධ ප්‍රතිශතය 12යි කාබන් සමස්ථානිකයෙන් 98.89ක් සහ 13යි කාබන් සමස්ථානිකයෙන් 101.11ක් විදිහට. ඒ වගේම 17යි කාබන් සමස්ථානිකයේ ස්කන්ධය නොසැලකිය හැකි තරම් කුඩායි කියලා දීලා තියෙනවා. එහෙනම් ළමයි මුලින්ම අපි කරගන්න ඕන මෙන්න මේ ස්කන්ධ ප්‍රතිශත ටික ඇසුරෙන් කොහොමද අපි ගණනයට එන්නේ කියන එක බලන්න. 12යි කාබන් සමස්ථානිකයෙන් 98.89ක් කියන එකේ තේරුම අපි ස්වාභාවික කාබන් පරමාණු 100ක් ගත්තොත් ඒකෙන් 98.89ක්ම 12යි කාබන් සමස්ථානිකයේ පරමාණු තියෙනවා කියන එක. ඒ වගේම 13යි කාබන් සමස්ථානිකයෙන් 101.11ක් කියන එකේ තේරුම ස්වාභාවික කාබන් පරමාණු 100ක් ගත්තොත් ඒකෙන් 1.11ක් 13යි කාබන් සමස්ථානිකයේ පරමාණු කියන එක. එහෙනම් ළමයි අපි ඉස්සෙල්ලම පරමාණු එකක මධ්‍යන පරමාණුක ස්කන්ධය හොයන්න කලින් කාබන් වල පරමාණු 100ක ස්කන්ධය ගණනය කරගෙන ඉමු. එතකොට අපිට ලැබෙනවා 12යි කාබන් සමස්ථානිකයේ ස්කන්ධය වන 12U වැඩි කිරීම 98.89. ඒකට එකතු වෙන්න ඕන 13යි කාබන් සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය වෙන 13U එයාගේ පරමාණු සංඛ්‍යාවෙන් වැඩි වෙලා. ඒ කියන්නේ 1.11කින් වැඩි වෙලා ලැබෙන අගය. මෙම අගයන් දෙකේ එකතුව කියලා කියන්නේ අපිට කාබන් පරමාණු 100ක ස්කන්ධය. එහෙනම් දැන් අපිට ඕන කාබන් පරමාණු 100ක ස්කන්ධය නෙමෙයි අපිට ඕන කාබන් පරමාණු එකක ස්කන්ධය. එහෙනම් එකක ස්කන්ධය හොයන්න ඉහතින් ලැබෙන අගය 100ෙන් බෙදන්න ඕනේ. මේ විදිහට 100ෙන් බෙදුනහම අපිට ලැබෙනවා 11.86U ධන 0.14U කියලා. මේ මගයන් දෙක එකතුවෙන් අපිට 12.01U විදිහට කාබන් පරමාණුවක මධ්‍යන පරමාණුක ස්කන්ධය ලැබෙනවා. ඊළඟට අපි යනවා දෙවෙනි උදාහරණයට. දෙවෙනි උදාහරණය විදිහට දීලා තියෙන්නේ ක්ලෝරීන් වල මධ්‍යන පරමාණුක ස්කන්ධය ගණනය කිරීම. මේකෙදිත් කලින් ගානේ වගේම අපිට ස්කන්ධ ප්‍රතිශත ටික දීලා තියෙනවා 35යි ක්ලෝරීන් සමස්ථානිකයෙන් 75.77ක් සහ 37යි ක්ලෝරීන් සමස්ථානිකයෙන් 24.23ක් විදිහට. මේකෙත් තේරුම ළමයි අපි සාමාන්‍ය ක්ලෝරීන් වල පරමාණු 100ක් අරගත්තොත් ඒකෙන් 75.77ක් තියෙන්නේ 35යි ක්ලෝරීන් සමස්ථානිකයේ පරමාණු කියන එක. ඒ වගේම 24.23ක් තියෙන්නේ 37යි ක්ලෝරීන් සමස්ථානිකයේ පරමාණු කියන එක. එහෙනම් අපිට ක්ලෝරීන් පරමාණු 100ක ස්කන්ධය ලැබෙනවා
35යි ක්ලෝරින් සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය. ඒ කියන්නේ 35U වැඩි කිරීම 75.77 ධන 37යි ක්ලෝරින් සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය වන 37U වැඩි කිරීම පරමාණු සංඛ්‍යාව 24.23. මේ විදිහට ලැබෙන අගය Cn බෙදුනහම අපිට ලැබෙනවා එක පරමාණුක ස්කන්ධය 26.49 U ධන 8.95 U කියලා ලැබෙනවා. එම අගයන් දෙක එකතු කළාම අපිට ක්ලෝරීන් වල මධ්‍යන පරමාණුක ස්කන්ධයේ විදිහට 35.45 U කියලා අගය ලැබෙනවා. අපි බලමු මධ්‍යන පරමාණුක ස්කන්ධය යටතේ ගණනය කිරීම කීපයක් සිද්ධ කරන ආකාරය ගැන. පළවෙනි ගාන විදිහට ඔයගලන්ට දීලා තියෙනවා බ්‍රෝමීන් වල මධ්‍යන පරමාණුක ස්කන්ධය ගණනය කිරීම. බ්‍රෝමීන් සමස්ථානික වල ස්කන්ධ ප්‍රතිශත විදිහට 79යි බ්‍රෝමීන් සමස්ථානිකෙන් 50.69ක් සහ 81යි බ්‍රෝමීන් සමස්ථානිකෙන් 49.31ක් කියලා දීලා තියෙනවා. එහෙනම් මේකෙදිත් අපි මුලින්ම බ්‍රෝමීන් පරමාණු 100ක ස්කන්ධය ගණනය කරගෙන ඉන්නවා. එමගේ සමාන වෙන්නේ 79U වැඩි කිරීම 50.69 ධන 81U වැඩි කිරීම 49.31ට. මේ මගයන් දෙකේ එකතුව Cn බෙදුනහම අපිට 79.99U කියලා බ්‍රෝමීන් පරමාණුවේ මධ්‍යන පරමාණුක ස්කන්ධය ලැබෙනවා. දැන් අපි එනවා දෙවෙනි ගානට. දෙවෙනි ගානේ දීලා තියෙන්නේ මූලද්‍රව්‍යයකට ස්වභාවයේ පහත දැක්වෙන සුලභතා සහ සමස්ථානික ස්කන්ධ ඇත. 90.92ක් 19.99U සමස්ථානිකයෙන්ද 0.26ක් 20.99U සමස්ථානිකයෙන්ද 8.82ක් 21.99U සමස්ථානිකයෙන්ද වේ. මෙම මූලද්‍රව්‍යයේ මධ්‍යන පරමාණුක ස්කන්ධය ගණනය කරන්න. මේකෙදිත් ළමයි කලින් ගණන් වල වගේම අපි ඉස්සෙල්ලම මේ කියන මූලද්‍රව්‍යයේ පරමාණු 100ක ස්කන්ධය හොයාගෙන ඉන්නවා. එමගේ සමාන වෙන්නේ 19.99U සමස්ථානිකයෙන් පරමාණු 90.92ක් තියෙනවා. ඒකට එකතු වෙන්න ඕනේ 20.99U සමස්ථානිකයෙන් පරමාණු 0.26ක් තියෙනවා. ඒකට එකතු කරන්න ඕනේ 21.99U සමස්ථානිකය වැඩි කිරීම එයාගේ පරමාණු සංඛ්‍යාව 8.82. ඊළඟට ළමයි බලන්න ඔයගලන්ට පේනවා මේකේ 20.99U සමස්ථානිකයේ ප්‍රතිශතය අනිකුත් සමස්ථානිකවල ප්‍රතිශතත් එක්ක සලකනකොට නොගැනිය හැකි තරම් කුඩයි කියලා. ඒ නිසා අපි එම අගය මෙම ගණනය කිරීමෙන් අයින් කරලා දානවා. ඊට පස්සේ අපිට ලැබෙන්නේ පරමාණු 100ක ස්කන්ධයේ විදිහට 19.99U වැඩි කිරීම 90.92 ධන 21.99U වැඩි කිරීම 8.82. මේ විදිහට එකතු වෙලා ලැබෙන අගයන් දෙක Cn බෙදුනහම අපිට මධ්‍යන පරමාණුක ස්කන්ධය ලැබෙනවා. ඒ කියන්නේ 18.17U ධන 1.94U. මේ මගේ සුළු වෙලා 20.11U විදිහට ඔයගලන්ට මෙම මූලද්‍රව්‍යයේ මධ්‍යන පරමාණුක ස්කන්ධය ලැබෙනවා. ඊළඟට තුන්වෙනි ගාන. මධ්‍යන පරමාණුක ස්කන්ධය 16U වන කැපිටල් X නම් මූලද්‍රව්‍යයේ 16X සමස්ථානිකයේ සාපේක්ෂ සුලභතාව 99.66ක් වන අතර ඉතිරි සමස්ථානික දෙකෙන් එකක සුලභතාව නොගිනිය හැකි තරම් වේ නම් ඉතිරි සමස්ථානිකයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන්න කියලා දීලා තියෙනවා. මේකෙදි ළමයි අපි මුලින්ම කරන්න ඕනේ හොයන්න තියෙන සාපේක්ෂ පරමාණුක ස්කන්ධය නිසා අපි නොදන්නා සමස්ථානිකයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කැපිටල් MR විදිහට අරගන්නවා. ඒ වගේම යාගේ සාපේක්ෂ සුලභතාව සමාන වෙන්නේ 100 ඍණ අනිකුත් සමස්ථානික දෙකේ ස්කන්ධ ප්‍රතිශතවල එකතුව. කියන්නේ 99.8. එතකොට ඔයගලන්ට ලැබෙන්නේ 0.02ක් විදිහට. එහෙනම් දැන් අපි දන්නවා X කියන මූලද්‍රව්‍යයේ පරමාණු 100ක ස්කන්ධය කොහොමද හොයාගන්නේ කියලා. මූලද්‍රව්‍යයේ පරමාණු 100ක 16U සමස්ථානිකයේ පරමාණු 99.76ක් තියෙනවා. ඒ නිසා 99.76 වැඩි කිරීම 16U කියලා යාගේ ස්කන්ධය එකතු කරනවා.
MRU වැඩි කිරීම දශම දෙකට 0.04ක් විදිහට තියෙන ඊටාම කුඩා සමස්ථානිකයේ පරමාණු ස්කන්ධය අපි නොසලකා හරිනවා. ඊට පස්සේ අපි මේ ලැබෙන අගය Cn බෙදුනහම අපිට ලැබෙනවා මේ x කියන මූලද්‍රව්‍යයේ මැදෙන පරමාණුක ස්කන්ධය. ඒ කියන්නේ 16යි u කියන එක ලැබෙනවා. එහෙනම් අපිට ඊළඟට ප්‍රකාශනයක් ගොඩනගා ගන්න පුළුවන් 16යි u සමානයි 99.76 වැඩි කිරීම 16යි u ධන 0.2 වැඩි කිරීම MRU බෙදීම 100 කියලා. ඊට පස්සේ ප්‍රකාශනයේ දෙපැත්තෙන් 100න් ගුණ කරාම අපිට ලැබෙනවා 1600 සමානයි 1596.16 ධන 0.2යි MR කියලා. මේ අගයන් ටික සුළු කරගෙන ගියාම අපිට MR විදිහට ලැබෙන්නේ 19.2. එහෙනම් මේ ඉතිරි සමස්ථානිකයේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය වෙන්න ඕන 19.2. හතරවෙනි ගාන. හතරවෙනි ගානේ අපිට දීලා තියෙන්නේ මැග්නීසියම් වල මැදෙන පරමාණුක ස්කන්ධය ගණනය කරන්න අපිට දීලා තියෙනවා සමස්ථානික තුනක සාපේක්ෂ පරමාණුක ස්කන්ධ සහ සුලභතාවය. එහෙමනම් මැග්නීසියම් පරමාණු 100ක ස්කන්ධය හොයාගන්න අපි 24යි මැග්නීසියම් සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය වැඩි කරන්න ඕනේ යාගේ සුලභතාවයෙන් 78.70 ධන 25යි මැග්නීසියම් සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය වැඩි කිරීම යාගේ සුලභතාව 10.13 ධන 25යි මැග්නීසියම් සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය වැඩි කිරීම යාගේ සුලභතාව 11.17. මේ මගයන් ටිකෙන් අපිට ලැබෙනවා පරමාණු 100ක ස්කන්ධය. එහෙනම් අපි මැග්නීසියම් පරමාණුක මැදෙන පරමාණුක ස්කන්ධය හොයාගන්න මේ ලැබෙන අගය Cn බෙදන්න ඕනේ. එතකොට අපිට 24.3 U කියලා මැග්නීසියම් පරමාණුක මැදෙන පරමාණුක ස්කන්ධය ලැබෙනවා. පස්වෙනි ගාන. ලිතියම් පරමාණුවෙහි මැදෙන පරමාණුක ස්කන්ධය 6.941 U වන අතර එයට ස්වභාවයේ 6යි ලිතියම් සහ 7යි ලිතියම් යනුවෙන් සමස්ථානික දෙකක් පවතී. ඒවායේ සමස්ථානික ස්කන්ධ 6.0151 U සහ 7.0160 U වේ. ඒවායේ ස්වභාවයේ සුලභතා සොයන්න කියලා තමයි අපිට ගාන දීලා තියෙන්නේ. එහෙනම් ළමයි අපිට දැන් මේකේ සුලභතාව දීලා නැති නිසා අපි උපකල්පනය කරමු 6යි ලිතියම් වල සාපේක්ෂ සුලභතාව 100ට x කියලා. එහෙනම් අපේ ඉතිරි සමස්ථානිකයේ සුලභතාවය වෙන්න ඕන 100 ඍණ x. එහෙනම් මේකත් අර කලින් ගානේ විදිහටම අපි පරමාණු 100ක ස්කන්ධය ඉස්සෙල්ලා හොයාගෙන ඉන්නවා. සෑම් ලිතියම් සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය වුණු 6.015යි U වැඩි කිරීම එයාගේ සුලභතාවය සිම්පල් x ධන 7.016යි U වැඩි කිරීම 100 ඍණ x. මේ අගයන් දෙකෙන් ඔයගොල්ලන්ට ලැබෙන්නේ ලිතියම් වල පරමාණු 100ක ස්කන්ධය. එහෙනම් අපිට ඕන පරමාණු එකක ස්කන්ධය හොයාගන්න. එහෙනම් මේ ලැබෙන අගය 100න් අපි බෙදනවා. බෙදුනහම ඔයගොල්ලන්ට ලැබෙනවා ලිතියම් වල මැදෙන පරමාණුක ස්කන්ධය. එහෙනම් අපිට ඒකට ආදේශ කරන්න පුළුවන් 6.941 U කියන අගය. ආදේශ කළාම ඔයගොල්ලන්ට ප්‍රකාශනයක් ලැබෙනවා 6.941 U සමානයි 6.015 U වැඩි කිරීම x ධන 7.016 U වැඩි කිරීම 100 ඍණ x බෙදීම 100 කියලා. ප්‍රකාශනයේ දෙපැත්තම 100න් ගුණ කරලා තවදුරටත් සුළු කිරීම සිද්ධ කරගෙන යද්දී ඔයගොල්ලන්ට x වලට 7.5යි කියලා අගය ලැබෙනවා. ඒ කියන්නේ ලිතියම් 6 සමස්ථානිකයේ සාපේක්ෂ සුලභතාව 7.5යි. ඒ වගේම 7යි ලිතියම් සමස්ථානිකයේ සාපේක්ෂ සුලභතාවය වන්නේ 100 ඍණ x. ඒ කියන්නේ 92.5යි. ඊළඟට අපි එනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට. මේකේ සංකේතය වෙන්නේ කැපිටල් AR. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ කිසියම් මූලද්‍රව්‍යයක පරමාණුක ස්කන්ධය 12යි කාබන් සමස්ථානිකයේ ස්කන්ධයෙන්
12න් එකක් වගේ කී ගුණයක්ද කියලා බැලුවාම ලැබෙන අගයට. මේක අපිට සමීකරණයක් විදිහට ගත්තොත් ලියන්න පුළුවන්. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි යම්කිසි මූලද්‍රව්‍යයක පරමාණුක ස්කන්ධය බෙදීම 12යි කාබන් සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් එක කියලා. දැන් අපි බලමු නිතර භාවිතයට ගන්න මූලද්‍රව්‍ය කීපයක පරමාණුක ස්කන්ධය. හයිඩ්‍රජන් වල 1යි, ඔක්සිජන් වල 16යි, කාබන් වල 12යි, පොටෑසියම් වල 39යි. අපි මනින්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. එහෙමත් නැත්නම් 12යි කාබන් සමස්ථානිකයට සාපේක්ෂව මනින ස්කන්ධයක් නිසා මෙහිදී ඒකක කතා කරන්නේ නැහැ අපි. ඒකක පවතින්න බෑ. ඊළඟට අපි එනවා සාපේක්ෂ අණුක ස්කන්ධයට. මේකේ සංකේතය වෙන්නේ Mr. සාපේක්ෂ අණුක ස්කන්ධය කියන එකත් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වගේම නිර්වචනය කරන්න පුළුවන් යම්කිසි මූල සංයෝගයක අණුක ස්කන්ධය බෙදීම 12යි කාබන් සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් එක කියලා. සරලවම ගත්තොත් අපිට සාපේක්ෂ අණුක ස්කන්ධය හොයාගන්න පුළුවන් අපිට දීලා තියෙන සංයෝගයේ වෙන වෙනම පරමාණු වල සාපේක්ෂ අණුක ස්කන්ධයන්ගේ එකතුව ලබා ගත්තාම එහෙනම් ඒක සමීකරණයක් විදිහට අපිට ලියන්න පුළුවන් සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි සිග්මා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා. දැන් අපි යමු උදාහරණයකට. පහත මූලද්‍රව්‍ය වල සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන්න. බලන්න ඇතුලේ ඔයගලන්ට දීලා තියෙනවා ළමයි සෝඩියම්, පොටෑසියම්, ඔක්සිජන්, හයිඩ්‍රජන්, සල්ෆර් සහ කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන්. පළවෙනි එක විදිහට අපිට දීලා තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. දෙවෙනි එක පොටෑසියම් සල්ෆේට්, තුන්වෙනි එක සෝඩියම් ඔක්සලේට්. මුලින්ම අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන විදිය බලමු. සෝඩියම් පරමාණු එකක් තියෙනවා ඒ නිසා 23 ධන, ඔක්සිජන් පරමාණු එකක් තියෙනවා ඒ නිසා 16 ධන, හයිඩ්‍රජන් පරමාණු එකක් තියෙනවා ඒ නිසා 1. මේ අගයන් ටික එකතු කළාම අපිට 40යි කියලා ලැබෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය. ඊළඟට දෙවෙනි එක පොටෑසියම් සල්ෆේට්. පොටෑසියම් සල්ෆේට් වල පොටෑසියම් පරමාණු දෙකක් තියෙනවා ඒ නිසා 39 වැඩි කිරීම 2 ධන, සල්ෆර් පරමාණු එකක් තියෙනවා ඒ නිසා 32 ධන, ඔක්සිජන් පරමාණු 4ක් තියෙනවා ඒ නිසා 16 වැඩි කිරීම 4. මේ අගයන් ටික එකතු කරාම අපිට ලැබෙනවා 174යි කියලා පොටෑසියම් සල්ෆේට් වල සාපේක්ෂ අණුක ස්කන්ධය. ඊළඟට අපි එනවා සෝඩියම් ඔක්සලේට් වලට. මේකේ සෝඩියම් පරමාණු දෙකක් තියෙන නිසා 23 වැඩි කිරීම 2 ධන, කාබන් පරමාණු දෙකක් තියෙන නිසා 12 වැඩි කිරීම 2 ධන, ඔක්සිජන් පරමාණු 4ක් තියෙන නිසා 16 වැඩි කිරීම 4. මේ මාගයන් ටික එකතු කරාම අපිට 134ක් විදිහට සෝඩියම් ඔක්සලේට් වල සාපේක්ෂ අණුක ස්කන්ධය ලැබෙනවා. ඔන්න ඔය විදිහට ළමයි අපිට පරමාණුක ස්කන්ධය යටතේ පරමාණුක ස්කන්ධ ඒකකය, සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සහ සාපේක්ෂ අණුක ස්කන්ධය කියන කොටස් ගැන සාකච්ඡා කරන්න පුළුවන්.